ආයුබෝවන්. අපි සූදානම් ආරම්භ කරන්නට අපේ සිංහල වැඩසටහන. දුවේ පුතේ අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ප්‍රථමයෙන්ම ඕගොල්ලන්ට අපුස සාමාන්‍ය පෙළ විභාගය දැන් බොහොම ආසන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒක නිසා සූදානම් වෙනවා අපුස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය ඕගොල්ලන්ට නිර්මාණය වෙන සැකසෙන ආකාරය පිළිබඳව අපි ඕගොල්ලන්ව දැනුවත් කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි බලමු දුවේ පුතේ මේ අපුස සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ කොයි විදිහටද කියලා. මෙන්න මේ අපුස සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රය දුවේ පුතේ ප්‍රශ්න පත්‍ර 3කින් සමන්විත වෙනවා. ප්‍රශ්න පත්‍ර 3කින් සමන්විත වෙනකොට පළවෙනි ප්‍රශ්න පත්‍රය කෙටි ප්‍රශ්න 40ක් අපිට ලැබෙනවා. කෙටි ප්‍රශ්න 40යි. මේ කෙටි ප්‍රශ්න 40 දුවේ පුතේ අපිට උත්තර 4ක් ලබා දෙනවා. අපිට ඒ ලබා දෙන උත්තර 4ට ගැළපෙන සහ නිවැරදි උත්තරය තමයි අපි ලකුණු කරන්න ඕන. පැහැදිලිනේ? එක් ප්‍රශ්නයකට ලකුණු එක බැගින් අපිට මේකට ලකුණු 40ක් ලැබෙනවා. ඊළඟට අපි එනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටස ගැන කතා කරනකොට මේ දෙවෙනි කොටස ප්‍රශ්න කොටස් 4කින් සමන්විත වෙනවා. ප්‍රශ්න කොටස් 4කින් සමන්විත වෙනකොට දුවේ පුතේ මෙන්න මේකේ පළමු වෙන අපිට හමු වෙන ප්‍රශ්නයේ විදියට හම්බ වෙනවා නැවත කෙටි ප්‍රශ්න කොටසක්. කෙටි ප්‍රශ්න කොටසක්. මේ කෙටි ප්‍රශ්න කොටස ප්‍රශ්න 10කින් සමන්විත වෙනවා. මේකේ අපිට හම්බ වෙනවා කෙටි ප්‍රශ්න 10ක්. මෙන්න මේ හම්බ වෙන කෙටි ප්‍රශ්න 10 තුල ඕගොල්ලෝ ඉගෙන ගත්ත සංදි, අක්ෂර වින්‍යාසය, අක්ෂර මාලාව, ඊට පස්සේ උක්තාක්‍යාත පද සම්බන්ධය මෙන්න මේ කියන බොහෝ කරුණු කාරණා පිළිබඳව සමස්ත ප්‍රශ්න කොටස් 10ක් තමයි මෙතනින් අපින් ඇහෙන්නේ. එතකොට එන්න ඒකට දුවේ පුතේ අපිට ලකුණු 2 බැගින් ලකුණු 20ක් හම්බ වෙනවා මෙන්න මේ දෙවන කොටසට. දෙවන කොටසේ අපිට හම්බ වෙන පළවෙනි ප්‍රශ්නය. ඊළඟට දුවේ පුතේ දෙවෙනි කොටසේ මේ පළවෙනි ප්‍රශ්නේනේ අපිට හම්බ වෙච්ච දෙවෙනි ප්‍රශ්නයේ විදිහට අපිට හම්බ වෙනවා රචනාව. රචනාව. මෙන්න මේ රචනාව දුවේ පුතේ සුවිශේෂී ප්‍රශ්නයක්. ප්‍රධානම හේතුව මේ රචනාව සුවිශේෂී වෙන්න මෙන්න මේ රචනාව තමයි දුවේ පුතේ අපේ ප්‍රශ්න පත්‍රයේ අපිට වැඩිපුරම ලකුණු හම්බ වෙන ප්‍රශ්නයේ විදිහට තියෙන්නේ. මේකට දුවේ පුතේ අපිට හම්බ වෙනවා ලකුණු 25ක්. ලකුණු 25ක් ලැබෙනවා රචනාවට. ඔන්න අපි රචනාවෙන් පස්සේ නැවත එනවා ඊළඟ ප්‍රශ්නයට. රචනාවෙන් පස්සේ අපිට එනවා දුවේ පුතේ සාරාංශකරණය. සාරාංශය. ඔන්න බලන්න සාරාංශය. සාරාංශය ආවට පස්සේ සාරාංශයට අපිට හම්බ වෙනවා දුවේ පුතේ ලකුණු 10ක ප්‍රමාණයක්. ලකුණු 10ක් හම්බ වෙනවා සාරාංශයට. ඊළඟ ප්‍රශ්න කොටස විදිහට අපිට එනවා අවබෝධය. අවබෝධය. මෙන්න මේ අවබෝධය ප්‍රශ්නයට දුවේ පුතේ අපිට දෙන්නේ ඡේද කොටස් කිහිපයක්. යම් කිසි විශේෂ ශාස්ත්‍රයක් ඔස්සේ ගමන් කරන කරුණු කිහිපයක්, කරුණු කොටස් කිහිපයක් අපිට ලබා දෙනවා ඡේද වශයෙන්. අන්න ඒ ලබා දුන්න ඡේදයෙන් අපිට උත්තර ලියන්න ප්‍රශ්න 5ක් හම්බ වෙනවා. එක් ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ලකුණු අපිට හම්බ වෙනවා 10ක් ප්‍රශ්න 5ට. මේ ඡේදයෙන් දෙන ඡේදයේ දීලා තියෙන දේවල් වලින් අපෙන් ප්‍රශ්න අහනවා. ඒවට අපි නිවැරදි පිළිතුරු ලබා දුන්නාම අපිට ලකුණු 10ක් දෙනවා. දුවේ පුතේ අපි මේ කතා කරන සියලුම දේ තව තවත් ඉදිරියට කතා කරගෙන යනවා. මේ සියල්ල මේ විදිහට එකට කතා කරාට අපි ඊළඟට වෙන වශයෙන් මේ සියල්ල කතා කරනවා. ඊළඟට දුවේ පුතේ සාරාංශකරණයට අපිට ලකුණු 10ක් හම්බුණා. අවබෝධයේ ප්‍රශ්නයට අපිට ලකුණු 10ක් හම්බුණා. මෙන්න මේ අවබෝධයේ ප්‍රශ්නයෙන් පස්සේ අපිට එනවා සුවිශේෂී ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නයේ විදිහට ලැබෙන්නේ අපි ඉගෙන ගන්නවනේ දුවේ පුතේ අත්පත්‍රිකාවක් ලියන්න, වෙළඳ දැන්වීමක් ලියන්න, ලිපියක් ලියන්න. මෙන්න මේ කියන දේවල් අපි ඉගෙන ගන්නවා. මෙන්න මේ වෙයින් අපිට කොටස් 2ක් ලබා දෙනවා. එක් ප්‍රශ්නයක් දීලා නැතහොත් කියලා තව ප්‍රශ්නයක් ලබා දෙනවා. එහෙනම් මේවට එන්නේ මොනවාද? අපිට හම්බ වෙනවා අත්පත්‍රිකා. අත්පත්‍රිකාවක් ලැබෙන්න පුළුවන්, ලිපියක් ලැබෙන්න පුළුවන්.
ඒ වගේම වෙළඳ දැන්වීමක් ලැබෙන්න පුළුවන්. මෙන්න මේ කියන කොටස් වලින් දෙකක් අපිට හම්බ වෙනවා. ඒ වගේම මෙන්න මේ කියන කොටස් වලින් දෙකක් අපිට හම්බ වෙනකොට මේක අපිට ලබා දෙන්නේ එක කොටසක් දීලා අපි හිතමු අත්පත්‍රිකාවක් දුන්නයි කියලා. අත්පත්‍රිකාවක් උඩින් ලියන්න දීලා නැතහොත් ලිපියක් ලියන්න නැතිව වෙන්න පුළුවන්. ඒ විදිහට ප්‍රශ්න දෙකක් එකට එකතු කරලා තමයි දෙන්නේ. ඔයගොල්ලෝ එකයි උත්තර ලියන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපි බලමු මේකට ලකුණු කීයක් හම්බ වෙනවද කියලා. මේකට දෙපිටේ ලකුණු 15ක් අපිට ලැබෙනවා. මෙන්න මේ විදිහට තමයි දුවේ පුතේ දෙවනි ප්‍රශ්න පත්‍රයට ලකුණු ලැබෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් අපි යමු ඊළඟට තුන්වෙනි ප්‍රශ්න පත්‍රය පිළිබඳව දැනීම ලබා ගන්න. වෙනම පොතක් ලබා දී දිනවා සාහිත්‍ය පිළිබඳව. අපේ සිංහල සාහිත්‍ය පිළිබඳව කවි, නවකතා, කෙටි කතා වගේ බොහෝ දේවල් එකට එකතු කරලා අපිට ලබා දී දිනවා සිංහල සාහිත්‍ය පොත. මෙන්න මේ සිංහල සාහිත්‍ය පොතෙන් තමයි මේකේ ප්‍රශ්න ඇහෙන්නේ. අපි බලමු මේ සිංහල තුන්වෙනි කොටසේ එහෙම නැත්නම් මේ සාහිත්‍ය කොටසේ පළවෙනියෙන් අපිට හම්බ වෙන්නේ කෙටි ප්‍රශ්න 10ක්. කෙටි ප්‍රශ්න 10ක් තමයි අපිට හම්බ වෙන්නේ මුලින්ම. කෙටි ප්‍රශ්න 10ක් අපිට හම්බ වෙනවා. හරිද දුවේ පුතේ? එතකොට මේ කෙටි ප්‍රශ්න 10 අපිට හම්බ වෙනකොට මේ කෙටි ප්‍රශ්න 10ට එන්නේ මොනවද? අපි දන්නවා අපේ අර සාහිත්‍ය පොතේ තියෙනවනේ පාඩම පටන් ගන්න කලින් කහ පාට පුංචි කොටුවක්. මෙන්න මේ කොටුව ඇතුලේ බොහෝ තොරතුරු තියෙනවනේ. ඒ කියන්නේ මොනවද? යම්කිසි යුග මොකක් හරි ජාතක කතාවක් ලියලා තියෙනවා නම් මෙන්න මේකේ යුග පිළිබඳව තියෙනවා, කතුවරු ගැන තියෙනවා, කතුවරුන්ගේ වෙනත් පොත් ගැන තියෙනවා. මෙන්න මේ කියන කරුණු කාරණා එනවා. ඒ වගේම රචකයන් පිළිබඳ වෙනවා, රචකයෝ ලියපු වෙනත් පොත්, ඒ වගේම කවියෝ ගැන කියනවා නම් ඒ කවියන්ගේ සමකාලීන කවීන් කවුද? මෙන්න මේ වගේ බොහෝ දේවල් තියෙනවා. ඒ වගේම දුවේ පුතේ මෙන්න මේ කොටසට අපිට එනවා තව අවස්ථා සම්බන්ධ කියලා කොටසකුත්. අපි මේක ලියාගමු. බලන්නකෝ මුලින්ම අපිට හම්බ වෙනවා අවස්ථා සම්බන්ධ. පද්‍ය කොටස් දුවේ පුතේ අපිට හම්බ වෙනවා 5. හරිද? මෙන්න මේ හම්බ වෙන 5ටම දුවේ පුතේ මේකේ අපිට කොටස් 5ක් හම්බ වෙනවා. මේ හම්බ වෙන 5ට එකකට ලකුණු 4 ගානේ හම්බ වෙනවා. එකකට 4 ගානේ අපිට හම්බ වෙලා ලකුණු 20ක් ලැබෙනවා. මෙන්න මේ ගද්‍ය පද්‍ය කොටස් කියන කොටස් ගද්‍ය පද්‍ය කොටස් තියෙන කෙටි ප්‍රශ්න වලට පස්සේ එන ප්‍රශ්නය සඳහා. පැහැදිලි නේද? එහෙනම් අපි ඊළඟට බලමු විචාර ප්‍රශ්න ටිකට කොයි විදිහටද අපිට ලකුණු ලැබෙන්නේ කියලා. අපි තුන්වෙනි කොටසේ අපි කතා කළා ගද්‍ය පද්‍ය කොටස් ගැන අපි කතා කරේ. ලකුණු 20ක් ලැබෙන ප්‍රශ්නය. ඒකේ කෙටි ප්‍රශ්න ඒකේ අපිට ලබා දෙන ප්‍රශ්න වලට කෙටි උත්තරනේ අපිට ලියන්න තියෙන්නේ. අපි ඊළඟට බලනවා මේ තුන්වෙනි කොටසේ අවසානයේදී අපිට හම්බ වෙන අපිට වටිනා කියන ප්‍රශ්න ටික. හේතුව මොකද දුවේ පුතේ අර රචනාවට පස්සේ වැඩිම ලකුණු ගන්න තියෙන්නේ අපිට මෙන්න මේ තැන් ටිකෙන්. බලමු මොනවාද කියලා. අපි දන්නවා අපිට සිංහල සාහිත්‍ය පේපර් එකේ ලියන්න එනවා විචාර 3ක්. ඒ විචාර 3ට අපිට හම්බ වෙනවා විචාර ප්‍රශ්න විශාල ප්‍රමාණයක්. බලමු විචාර ප්‍රශ්න 15 ප්‍රශ්න අපිට හම්බ වෙනවා දුවේ පුතේ 4ක්. 15 ප්‍රශ්න 4ක් හම්බ වෙනවා. ඒ කොහොමද 15 ප්‍රශ්න 4 හම්බ වෙන්නේ? එක් ප්‍රශ්නේ එක කොටසක හම්බ වෙනවා. එක කොටසක අපිට හම්බ වෙනවා ප්‍රශ්නයක් දෙනවා නැතහොත් තව එකක්. පැහැදිලිද? එතකොට 15 ප්‍රශ්න අපිට 4ක් තියෙනවා. 15 ප්‍රශ්න 4 අපිට සම්බන්ධ වෙන්නේ දුවේ පුතේ 15 ප්‍රශ්න දෙකක් එක තැනකත් 15 ප්‍රශ්න දෙකක් තව තැනකත් විදිහට. හරි දුවේ පුතේ. මේ 4 ප්‍රශ්න 4 බෙදෙනවා කොටස් දෙකකට. එක තැනක ප්‍රශ්න දෙකකුත් තව තැනක ප්‍රශ්න දෙකකුත් විදිහට. එතකොට මේ ප්‍රශ්න දෙකෙන් අපි ලියන්න ඕන එක ප්‍රශ්නයක් මේකෙන්. ඊළඟට අපි ඊළඟට ලියන්න ඕන විචාරය මේ ලැබෙන කොටසෙන් තවත් එකක්. එතකොට ඕගොල්ලෝ 15 ප්‍රශ්න වලින් ප්‍රශ්න දෙකකට උත්තර ලියන්න ඕන. එතකොට පුතේ මතක තියාගන්න ඕගොල්ලන්ට මෙන්න මේ ඕගොල්ලෝ ලියන 15 ප්‍රශ්න මෙන්න මේ ප්‍රශ්න වලට ලකුණු හම්බ වෙනවා 15ක්.
ඒ කියන්නේ 15 ඒවා දෙකක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. 15 දෙකක් කියන්නේ ලකුණු 30ක් ඕගොල්ලන්ට හම්බ වෙනවා විචාර දෙකකින් විතරක්. පැහැදිලි නේද? ඊළඟට මේ විචාර ආවට පස්සේ දුවේ පුතේ අපිට හම්බ වෙනවා 5 6 7 කියලා අපිට ප්‍රශ්න ටිකක් හම්බ වෙනවා. අපි ලියන්න ඕන මේ ප්‍රශ්න තුලින් එක් ප්‍රශ්නයකට පමණ මේ 5 6 7 කියන ප්‍රශ්න වලින් එක ප්‍රශ්නයකට විතරයි දුවේ පුතේ අපි උත්තර ලියන්න ඕන. එහෙනම් බලන්න මේ අපි ලියන එක ප්‍රශ්නයකට අපිට හම්බ වෙනවා ලකුණු 10ක්. ලකුණු 10ක් අපිට ලැබෙනවා. හරිද? මෙතන අපිට ලකුණු හම්බ වෙනවා ලකුණු 30ක්. ලකුණු 30ක් අපිට ලැබෙනවා මෙතන. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඔය කියන ආකාරයට තමයි දුවේ පුතේ අපේ අපුසල් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ. අපි ඊළඟට බලමු දුවේ පුතේ අපි පහසුවෙන් මේ ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. හරි දුවේ පුතේ. අපි බලමු පහසුවෙන් ලකුණු ලබා ගන්නේ කොහොමද කියලා. මම කිව්වා ඕගොල්ලන්ට අපිට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න තියෙන පේපර් එකේ තියෙන හොඳම තැනක් තමයි රචනාව. දුවේ පුතේ රචනාවට අපිට ලකුණු 25ක් ලැබෙනවා. රචනාවට අපිට ලකුණු 25ක් හම්බ වෙනවා. ඒ වගේම මේක රචනාවට අපිට ලකුණු 25ක් ලැබෙනවා. ඊළඟට රචනාවෙන් පස්සේ දුවේ පුතේ සාරාංශය. අපි කලින් කතා කරා සාරාංශයේ දුවේ පුතේ ලකුණු 10යි. අවබෝධය සඳහාත් අපිට ලකුණු 10ක් ලැබෙනවා. ඊට පස්සේ අත්පත්‍රිකාව ලියුම අත්පත්‍රිකාව මම කෙටියෙන් ලියන්න. අත්පත්‍රිකාව ලිපිය ඊට පස්සේ වෙළඳ දැන්වීම මෙන්න මේ කියන ඒවට දුවේ පුතේ අපිට ලකුණු 15ක් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට විචාර තියෙනවා. විචාර වලින් අපිට 15 ඒවා දෙකක් තියෙනවා. 15 ප්‍රශ්න දෙකක් තියෙනවා. එතන ලකුණු 30ක් තියෙනවා. 10 ප්‍රශ්න එකක් තියෙනවා. එතන අපිට ලකුණු 10ක් තියෙනවා. මෙන්න මේ විදිහට බැලුවොත් දුවේ පුතේ අපිට විශාල ලකුණු ප්‍රමාණයක් අපි දන්න දේවල් ලියලා ලබා ගන්න පුළුවන්. බලන්න රචනාවෙන් අපිට හැකියාව තියෙනවා. රචනාවෙන් ලකුණු අපිට අවමය අපි 20ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද අපි රචනාව දන්න දේවල් ලියලයි අපිට මේකේ ලකුණු ලබා ගන්න තියෙන්නේ. ඒ වගේම සාරාංශයට අපිට පුළුවන් උපරිම ලකුණු 6ක්. අපි උපරිම ලකුණු 6ක් තියමු. ලකුණු 6ක් තියා ගන්න පුළුවන්. ඊළඟට අවබෝධය තියෙනවා. අවබෝධයටත් අපි අවබෝධය කියන්නේ දුවේ පුතේ මතක තියාගන්න අපිට ප්‍රශ්නෙට උත්තර ටික ඡේදයේ දීලා තියෙනවා. ඒ දීලා තියෙන උත්තර ටික තමයි අපෙන් අහන්නේ. අපිට මේකට ලකුණු 10න් 10ම ගන්න පුළුවන්. බැරිම වුණොත් ලකුණු 8ක් ගන්න පුළුවන් අමාරු වචන ආවොත්. මෙතන අපිට ලකුණු 15න් 10ක් 12ක් 12ක් පමණ ලබා ගන්න පුළුවන්. මම ඒක 10ක් විදිහට දාන්නම්. ඒ වගේම විචාර තියෙනවා 15 විචාර දෙකක් තියෙනවා. එතන ලකුණු 30ක් තියෙනවා. එතනින් අපිට ලකුණු 20ක් ගන්න මම ගන්න පුළුවන් අපිට පහසුවෙන්ම. ඒ වගේම ලකුණු 10 ප්‍රශ්නයෙන් අපිට පුළුවන් උපරිම ලකුණු 6ක් හෝ 7ක් ලබා ගන්න. එතකොට දුවේ පුතේ අපිට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතාම පහසුවෙන් මේ දුවේ පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 40ක් නැතුව ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපිට එන කෙටි ප්‍රශ්න 20ක් නැතුව තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ අපිට හම්බෙන කෙටි ප්‍රශ්න 20ක් නැතුව තමයි මේ අපිට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න විදිහක් අපි මේ සකස් කරගෙන තියෙන්නේ. ඒ අනුව බලුවහම රචනාව සාරාංශය අවබෝධය අත්පත්‍රිකාව ලිපිය වෙනද දැන්වීම විචාර 3 මෙන්න මේ කියන අවස්ථා ඔස්සේ ඕගොල්ලන්ට හැකියාව තිබෙනවා විශාල ලකුණු ප්‍රමාණයක් ඒක රාශී කර ගන්න. ඒ අනුව අපි දන්නවා මේ ප්‍රශ්න පත්‍රයේ තුනම ලකුණු එකතු කරලා ලකුණු 200න් තමයි ඕගොල්ලන්ට ලකුණු ලබා දෙන්නේ. 200 දෙකට බෙදලා
ඕගොල්ලන්ට ලකුණු ලබා දෙනවා ලකුණු 100ෙන්. ඒ අනුව බලනකොට අපිට සිංහල කියන්නේ එකක් දාගන්න බොහොම පහසු විෂයක්. ඉතින් ඕගොල්ලන්ගේ සිංහල විෂය අපිට පහසුවෙන් ගොඩනගා ගන්න පුළුවන් විෂයක්. ඉතින් දුවේ පුතේ අපි සූදානම් ඉදිරියට දිගින් දිගටම ඔබත් සමග මේ විශේෂ ශාස්ත්‍රයන් පිළිබඳව කතා බහ කරන්න. මේ විශේෂ ශාස්ත්‍රයන් එක්ක ඔබව ඒ සාමාර්ථය දක්වාගෙන යන්න අපි සූදානම්. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.